නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපේ ජීවිතවල ගොඩාක් වෙලාවට සිද්ධ වෙන සහ සිද්ධ විය හැකි දෙයක් තමයි ගැටෙන එක. ඉක්මනට ගැටෙනවා. ඉක්මනට හිතේ අමනාපේ හදා ගන්නවා. ඉවසීම කියන එක පැත්ත ගත්තොත් ඉවසීමේදී අපි හරි දුර්වලයි. විශේෂයෙන් මේ පුංචි පුංචි කාරණාවලදී අනවශ්‍ය විදිහට ගැටෙනවා කියන එක අපේ ජීවිතවල හරියට තියෙනවා. ගැටීම හේතු කරගෙනම ගොඩාක් අර්බුද හටගන්නේ නැද්ද? ගොඩක් අර්බුද හටගන්නවා. ඊළඟට ගැටීම හේතු කරගෙනම අනිත් අයට අමනාප වෙන්නේ නැද්ද? අමනාප වෙනවා. හරි හරියට දුර්වලතාව උපදින එකක් තමයි ගැටෙන හිත කියලා කියන්නේ. ගැටෙන හිතක් දුරු කරගෙන වාසය කරන්න අද මේ උතුම් ධර්මය ඔබ හැම දිනාට උපකාරී වෙයි. මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ නොම්බර 110න් 1 තිසාරා මාකොළ දකුණ මාකොළ යන ලිපිනේ පදිංචි පින්වත් තමරා කුමාරී හේවා පතිරණ මෑණියන් සහ සරච්චන්ද්‍ර හේවා පතිරණ පියාණන් විසින් මේ ධර්ම දාණය අපට ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන අදහසිනුයි ඒ පින්වතුන්ලා මේ විදිහට උතුම් ධර්ම දාණය සිද්ධ කරන්නේ. පින්වතුනේ, නොගැටුණු ජීවිතයක්, ඉවසීමෙන් සුන්දර වෙච්ච ජීවිතයක් ගැන අපිට කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අපේ ධර්ම සේනාධිපතීන් වහන්සේ, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට ජලය වගේ. මේ ජලයේ අපිරිසුදු දේවල් හොදන්න පුළුවන්. අපිරිසුදු දේ හේදුවා කියලා ජලය අමනාප වෙන්නේ, ජලය ගැටෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතත් ඒ වගේ. උන්වහන්සේගේ හිතේ ගැටීම නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහ පොළොව වගේ. මේ මහ පොළොවේ අසුචි, මේ මහ පොළොවේ ජහජරාව දැම්මා කියලා මහ පොළොව කිපෙන්නේ. මහ පොළොවට කාරලා කෙල ගැහුවා කියලා මහ පොළොව කිපෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේ නොකිපෙන, නොගැටෙන හිත. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට ගින්න වගේ. ගින්නේ අසුචියක් දවන්න පුළුවන්. ගින්නේ කිලිට සහගත දෙයක් දවන්න පුළුවන්. ගින්න කිපෙන්නේ, ගින්න ගැටෙන්නේ. ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් ගින්නක් වගේ හිතක් පවත්වපු කෙනෙක්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිත හරියට හුළඟ වගේ. මේ හුළඟේ අසුචි ආදියත් හමාගෙන යනවා. අසුචි ආදියත් පිසගෙන මේ හුළඟ යනවා. හුළඟ ගැටෙන්නේ. ඉතින් ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සොඳුරු ශ්‍රාවක රත්නය ගැන ඒ කාලේ සදහැවත් ජනයා අතරේ හරියට ගුණ කතාව තිබුණා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන
සෙවන් නුවර මිනිස්සු නිතර කතා වුණා කියනවා මෙහෙම. අනේ අපේ ධර්ම සේනාධිපතින් වහන්සේ ඒ උත්තමයාව දැක්කාත් හිතට සැපයි. අපේ ආර්ය වූ සාරිපුත්තයන් වහන්සේ හරියට මහ පොළොව වගේ ආකාශය වගේ ගලාගෙන යන ජලය වගේ ගින්න වගේ උන්වහන්සේට මොනතරම් පහර දුන්නත් නින්දා අපහාස කළත් උන්වහන්සේව රිදවන්න බෑ. උන්වහන්සේගෙන් කෝපයක් මතු කරලා ගන්න බෑ. ගැටීමක් මතු කරලා ගන්න බෑ. පුදුම නිවිච්චි සංසිඳිච්චි ජීවිතයක් නොවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත කරන්නේ. ඇත්තටම තව කෙනෙක් හයියෙන් පහරක් ගැහැවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ නම් කිපෙන්නේ කියලා. දැන් මේ මිනිස්සු හරි ප්‍රසාදයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසිරිය ගැන කතා වෙවි හිටුවා. ඒ ඉන්නකොට එක්තරා බ්‍රාහ්මණෙක් මිසතිටු බමුණෙක් අමුතු විදිහකට හිතන මිනිස්සෙක් මේ ගහන් හිටියා. මේ බමුණා අර මිනිසුන්ට කිව්වා මේ නිකන් බොරුවට කියවන්න එපා කිව්වා. ඔය જાතිය මිනිස්සු ඉන්නවද කිව්වා මේ මිහි පිට. Tamanට පහරක් ගැහුවක් කිපෙන්නේ නැති කෙනෙක්. පහරක් ගැහුවත් කිපෙන්නේ නැතුව ඉන්න තරම් තැම්පත් චරිතයක්. එහෙමනම් ඉතින් බයගුල්ලෝ තමයි කිව්වා. කිපෙන්නේ නැතුව නම් ඉන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඕක නිකන් ඔහෙලා රැවටිච්ච එකක් නිකන් බොරු ප්‍රසිද්ධියක් දීලා ඔහෙලාගේ මේ ශ්‍රමණයන් වහන්සේලාව අනවශ්‍ය විදිහට ඉස්මතු කරලා පෙන්වන්න එපා කියලා දැන් මේ මිනිස්සයා මහා පඬිත කතාවක් අර මිනිස්සු ඉස්සරහා කිව්වා. එතකොට මේ මිනිස්සු කියනවා එම්බා බ්‍රාහ්මණය ඔහි කොහොම දැනගන්නද වඩපු හිතක හැටි වැඩූ හිතක් තියෙන දියුණු කරපු හිතක් තියෙන මෛත්‍රී කරුණා පිරිච්ච හිතක ස්වභාවය ඔහි වගේ කෙනෙක් කොහොම දැනගන්නද? අපි ඔහි ගැන නෙවෙයි කතා කළේ. ඔහිගේ පැලැන්තිය ගැන නෙවෙයි. අපි කතා කළේ අපේ ආර්ය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනයි කියලා මිනිස්සු ආයේ ಗುಣ කියන්න පටන් ගත්තා. එතකොට මේ මිනිස්සයා කිව්වා මං ඔහෙලාට පෙන්නන්නම්කෝ. කියන්න ලේසි මං කරවලාම පෙන්නන්නම්කෝ. ඔහෙලා ඔය කියන මහා ශ්‍රමණයා කිපෙන කෙනෙක්ද නොකිපෙන කෙනෙක්ද කියලා මං පෙන්නන්නම්. මෙහෙම කිව්වා. මේ කියනකොට ඒ මිනිස්සුන්ට කොච්චර ප්‍රසාදයක් තිබුණාද කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. ඒ මිනිස්සු කිව්වා පුළුවන් නම් පෙන්නනවාකෝ බලන්න බමුණ. ඔහේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේව කේන්ති ගස්සලා පෙන්නුවොත් එදාට ඉර බටහිරින් නගීවි. නැගෙනහිරින් බසේ යව කිව්වා. මිනිස්සු ඒ තරම්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය ගැන හිත පැහැදී තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය කියලා කියන්නේ මේ තුන් ලෝකෙම ප්‍රකට වෙච්ච එකක් නේ. ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රේසර මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාන් වහන්සේ ලෙසම චතුරාර්ය සත්‍ය දේශනා කරන ශ්‍රාවක රත්නය කියලානේ. අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට එක අවස්ථාවක යක්ෂයෙක් හිංසා කළානේ. යක්කු දෙන්නෙක් අහසින් ගමනක් යනවා. එදා පුරහඳ පායපු දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා පැම් පහසුව ලබලා හොඳට කෙස් රවුල් බාලා සක්මන් කරමින් වැඩ හිටියා. රාත්‍රියේ මේ සඳ එළියට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිස බැබලෙමින් තිබුණා. අහසින් යන යක්ෂයන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ සක්මන් කරන හැටි පේනවා. මෙතන එක යකෙකුට පහත් ගණයේ හිතුවිල්ලක් හටගත්තා. කියනවා අනිත් යක්ෂයාට යක්ෂය මට හිතයි ආනර ශ්‍රමණයාගේ හිසට පහරක් ගහන්න. අනිත් යක්ෂයා කිව්වා හා යක්ෂය ඔබ ඒ හිතනම් උපද්දන්න එපා. ඔය ශ්‍රමණයන් වහන්සේ මහා ගුණයක් දරාගෙන ඉන්න කෙනෙක්. ඔබ නිකන් නැති ප්‍රශ්න දාගන්න එපා. ඔය ශ්‍රමණයන් වහන්සේට කරදර කරලා. එතකොට අර යක්ෂයා කිව්වා නෑ මට ගහන්නමයි හිත. අනිත් යක්ෂයා කියනවා යක්ෂය ඕක කරන්න එපා. එපා කියද්දී අර යකා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට වැරින් පහරක් ගැසුවා. ඒ පහර කොයිතරම් ප්‍රබලද කියලා කියන්නේ
මහා ගුණයක් නැති කෙනෙකුට ඒක දරන්න බෑ. කොටින්ම ඒක මහා සද්දන්ත සුවිශාල ශරීරයක් තියෙන වෘෂභයකට ගැහුවා නම් ඒ වෘෂභය එතනම මැරිලා වැටෙනවා. මහා හස්තියකට ගැහුවා නම් ඒ හස්තිය එතනම මැරිලා වැටෙනවා. ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් ප්‍රබල පහර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට එල්ල කළා. ඒ හිසට පහර එල්ල කරන මොහොතේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දුර ඈතක වැඩ හිටියේ. හැබැයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒක දැක්කා. දැකලා එසනින් මේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින වේගෙන් දික් කරපු අතක් හකුලන වේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා අහනවා සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට එහෙම අපහසුයක් නැහැ නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ආයස්මත් මොග්ගල්ලාණෙනි ඔබ වහන්සේ මේ එකපාර වැඩම කරලායි මෙහෙම අහන්නේ. මට අපහසුයක් නැතිද කියලා? දැන් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණාද කියලා ඇහුවා. එතකොට කියනවා ඔබ වහන්සේගේ හිසට දැන් මෙතන යක්ෂයෙක් පහරක් ගැහුවා. ඒක සුළුපටු පහරක් නොවේ. ඒ පහරට මහා සද්දන්ත හස්තියෙක්ව මහා සද්දන්ත වෘෂභයෙක්ව එක පහරින් මරා දාන්න පුළුවන්. එච්චර ප්‍රබල පහරක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහිංසක විදියට hina වෙලා කිව්වා අපේ මහා මොග්ගල්ලාණන් කොයි තරම් එර්දිමත්ද මෙතනමයි යකෙක් තියා පාංශු පිසාචෙක්වත් මම දැක්කේ නෑ. මගේ හිසනම් ඩිංගිත්තක් රිදෙනවා තමයි. පහරක් ගැසූ වගක් මන් දන්නේ. හැබැයි අපේ මහා මොග්ගල්ලාණන් දුර ඈතක ඉඳලා මේක දැක්කනේ. එතකොට ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. අපේ මහානුභාව සම්පන්න බව නොවේනේ සාරිපුත්තයන් වහන්සේගේ ආනුභාව සම්පන්නකමනේ වැඩි. දැන් මෙතන යකෙක් ප්‍රබල පහරක් ගහලත් හිස රිදෙනවා කියලා විතරයිනේ කියන්නේ කියලා. ඒ උත්තමයන් වහන්සේලා එහෙම තම තමන්ගේ සුභාසිත අනුමෝදන් වුණා. හැබැයි අර පහර ගහපු යක්ෂයා ඒ මොහොතේම තමන්ගේ පිං සියල්ල ගෙවි ගිහිලා දැවෙනවා කියාගෙන එහෙම්ම ගිනිගෙන නිරේ උපන්නා. ඉතින් එහෙම මහා ගුණ ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මේ උපාසක පිරිසගේ හිතේ නම් ප්‍රසාදෙ තිබුණා. නමුත් අර බමුණා දැන් මේ මිනිසුත් එක්ක ගැටුණු හිතින් තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න එකේමයි ඉන්නේ. මිනිසුත් මේ ගැන අවධානයෙන් හිටියා. දැන් ওই බමුණා හිතුවක්කාරකමට අපේ සාරිපුත්තයන් වහන්සේට හිංසා කරන්න පුළුවන් කියලා. එක පාළු තැනක සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකන් මේ බමුණා රැකගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහුව පහු කරගෙන වැඩම කළා විතරයි මොහු පිටිපස්සෙන් ගිහිල්ලා වැරෙන් පහරක් ගැහුවා. ඒ ගහපු පහර ගොඩක් ප්‍රබලයි. ඒ ප්‍රබල පහරට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ටිකක් ඉදිරියට වීසි වුණා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහොතක් නැවතුණා. ආයමත් සංසුන් ගමනින් වැඩම කරන්න පටන් ගත්ත. හැරිලවත් බැලුවේ නෑ. හැරිලාවත් බැලුවේ නෑ. අර බමුණගේ සර්වාංගිටම දාඩිය දැම්මා. හිතා ගන්න බැරි වුණා මෙහෙම පුළුවන්ද කෙනෙකුට দমনය වෙන්න. මෙහෙම පුළුවන්ද කෙනෙකුට නොගැටී ඉන්න. මෙහෙම පුළුවන්ද කෙනෙකුට තමන්ව පාලනය කරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට දුවගෙන ගිහිල්ලා මේ බමුණා වැන්දා. අනේ ස්වාමීනි මට සමාවෙන්න. මට සමාව දෙනසේක්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා කුමක් නිසාද පින්වත? අනේ ස්වාමීනි පින්වතුන් වහන්සේ නුඹ වහන්සේ අසාමාන්‍ය ඉවසීමකින් යුක්තයි කියලා මේ මිනිස්සු කතා වුණා මං විශ්වාස කළේ නැහැ. මට ඕන වුණා ඒක හොයලා බලන්න. ඉතින් මං ඒ නිසාමයි ඔබ වහන්සේගේ පිටට පහරක් දුන්නේ. අනේ මට සමාව දෙන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා හරි පින්වත දැන් විමසලා බැලුවනේ. දැන් හරි. මං ඔබට සමාව දෙනවා. ඒ ප්‍රශ්නේ ඉවරයි කිව්වා. එතකොට මොහු කියනවා එහෙම බෑ ස්වාමීනි අනේ ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් ඔබ වහන්සේ මගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කරන්න ඕන. මගේ නිවසේ අද දානේ සකස් කරනවා. ඒ දානේ වළඳන්න ඕන කිව්වා. එතකොටයි කිව්වා මට සමාව දුන්නා කියන එක මට දැනෙන්නේ. බලන්න මේ
රහතන් වහන්සේලා ගැන නම් පින්වතුනි සංඝම් සරණං ගච්ඡාමි කියා වැඳ වැඳ හිත පහදවන්න ඕන. මොකද මේවා හිතා ගන්න බෑ අපිට. ඇයි මේ පුද්ගලයා ගහලා ගහපු එකට නොගැටි හිටියාය කියමු. ගහලා තව ඉල්ලීමකුත් කරනවා ගෙදෙට්ට ඇවිල්ලා දානේ වළඳන්න කියලා. සාමාන්‍ය කෙනෙක් නම් කියනවානේ දැන් ඔහේ මේ ගහලා සමාව ඉල්ලලා සමාව දෙනවා මදිවට තව මේ මාට මේ ගෙදෙට්ටත් වඩම්මලා දම්පැන් දෙන්නනේ. දැන් ඔහේ කරගත්තා මදිද කියලා අපි අහනවනේ. එහෙම ගැටුම් හිතින් කිසි මාත්‍රයක් නැතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වාසය කරපු හැටි සංගරුවන ගැන හිතේ තියෙන ප්‍රසාදය තව තව වැඩි කරගන්න ඕන අපි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬවම තමන් වහන්සේගේ පාත්‍රය අර බ්‍රාහ්මණයගේ අතට දුන්නා. මේ බ්‍රාහ්මණයා තමන්ගේ අතට හස්තසාර මාණික්කයක් ලැබුණා වගේ අර පාත්‍රය අරගත්තේ. පාත්‍රයේ හිස මත තබාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේව නිවසට වැඩම කරගෙන ගියා. කොහොමද පින්වතුනි මෙච්චර දමනයක් හිතක් ඇතුලේ හදාගන්නේ? මෙච්චරම නොගැටීමක් හිතක් ඇතුලේ කොහොමද හදාගන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේම ඒ ගැන මෙහිම දේශනා කළා. ඇතැම් පුද්ගලයෝ දකින්ට ලැබෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ කායික ක්‍රියා අපිරිසුදුයි. එයා කය පවත්වන හැටි අපේ හිතේ ප්‍රසාදයක් ඇති කරන්නේ. හැබැයි එයා කය වැරදි විදිහට පැවැත්වුවාට එයාගේ වචන හොඳයි. එතකොට අර කායික ක්‍රියාව මුල් කරගෙන මේ පුද්ගලයාට ගැටෙන්න එපා කිව්වා. වාචික ක්‍රියාව සිහි කරලා ඉවසීමෙන් නොගැටී ඉන්න කිව්වා. බලන්න. ඒ පුද්ගලයාගේ යම් කිලිටි තැනක් තියෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කිව්වා. ඒ පුද්ගලයාගේ තියෙනෝනේ පිරිසුදු දෙය. ආන් ඒක සිහි කරලා ඒ පුද්ගලයා සම්බන්ධයෙන් නොගැටි ඉවසීමෙන් වාසය කරන්න. එතකොට අපි සමහරලාට අපි ගොඩක් වෙලාවට කරන්නේ මිනිස්සුකු ගොඩාක් හොඳ තියෙද්දි ඇදීම හොයනවා ගිහිල්ලා. ඇදීම හොයාගෙන ගැටෙන එකක් නැද්ද සාමාන්‍ය හිතවල? ගැටෙන්න නිමිත්තක් හොයනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ නොගැටෙන්න නිමිත්තක් හොයන්න. හරියට මේ වගේ පාංශකූලික භික්ෂුවක් පිණ්ඩපාතේ වැඩම කරනකොට ඒ භික්ෂුවට දකින්න ලැබුණා මිනිස්සෙක් අසූචි පිහදලා වීසි කරපු රෙදි කෑල්ලක් තියෙනවා. ඒ රෙද්දේ කොටසක අසූචි ගෑවිලා කොටසක අසූචි නැහැ. එතකොට මේ භික්ෂුන් වහන්සේට මේ වස්ත්‍රයේ ප්‍රයෝජනයි. ඒ වස්ත්‍රය හැබැයි ප්‍රයෝජන අසූචි ගෑවිච්ච කෑල්ල නෙවෙයි. ඒ අසූචිය නොගෑවිච්ච කෑල්ල මේ භික්ෂුව ගත්තා. කොහොමද අරගත්තේ? අර රෙද්ද පාගලා අසූචි තියෙන කොටස එතන හිටින්නත් අසූචි නැති කොටස තමන් සතු වෙන්නත් පරිස්සමට ඉරලා ගත්තා. ඇඟේ අසූචි පොඩ්ඩක්වත් ගාව ගත්තේ නැහැ. ආන් ඒ වගේ මේ මිනිස්යාගේ තියෙන්න පුළුවන් වැරදි සහගත ක්‍රියා ඒවා ගැන හිතන්න එපා. ඒ මිනිස්යා ගැන උපේක්ෂාවටපත් වෙන්නත් ඉවසීම ඇති කරගන්නත් නොගැටි ඉන්නත් පාවිච්චි කරන්න. මේ මිනිස්යා කතා කරන යහපත් වචන ගැටෙන්න හොඳ නැහැ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඇතැම් අය ඉන්න පුළුවන් ඒ කෙනාගේ වචන අපිරිසුදුයි. ඒ කෙනා කතා කරන හැටි හරි නෑ. හැබැයි එයාගේ කායික ක්‍රියා පිරිසුදුයි. එතකොට මොකද්ද කරන්නේ? එයාගේ වචන හරි නැති එක පැත්තකින් තිබුණා වේ. එයාගේ කායික ක්‍රියා හොඳයිනේ. අපි මේ කායික ක්‍රියාව මුලට අරගන්නවා. කායික ක්‍රියාව මුලට අරගෙන ඒකම හිතන්න පටන් ගන්නවානේ මේ මිනිස්සු හොඳ මිනිස්සු හොඳ වැඩ කරන කෙනෙක්. මෙයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, සල්ලාලකම් කරන්නේ. බොහොම හොඳ කෙනෙක්. ඒක හිතනවා හරියට මිනිස්සෙක් පිපාසෙන් යනවා. පිපාසෙන් යද්දි මේ මිනිසයාට දකින්න ලැබෙනවා පෙද පාසි දියසෙවල් පිරිච්චි පොකුණක්. මෙයා දන්නවා මේකේ පෙද පාසි තිබුණාට දියසෙවල් තිබුණාට මේක පාදගත්තොත් ඇතුලේ තියෙන පිරිසුදු වතුර. අයියෝ මේකේ දියසෙවල් පිරිනානේ මහා ජහජරාවක් නේ කියලා ඒක හිතන්නේ. අර දියසෙවල් ටික ඔක්කොම අතින් මෑත් කරලා එයා පිරිසිදු වතුර ටික ගන්නවා. ආන් ඒ වගේ මිනිස්යන්ගේ ගුණෙමයි පින්වතුනි හොයන්න ඕනේ. අමාරු එකක් මේ කියන්නේ ලේසි නේ.
ගොඩාක් හුරු වෙලා ඉන්නේ ඇදේම හොයන්නනේ. ඇදේ නොසොයා ගුණය හොයන්න. එතනමයි රැකවරණේ. තමන්ගේ රැකවරණේ තමන් හදාගන්න එපයි. තමන් රැකෙන්නේ කොතනද? අනිත් අයගේ යම් යම් දේවල් හේතු කරගෙන නොගැටෙනවාද අපි රැකිලා? අනිත් අයගේ දේවල් හොය හොයා අපි ගැටෙනවාද? අපේ රැකවරණ ඉවරයි. එනිසා ගැටීම කියන එක නම් හරි නරක එකක්. ජීවිතේ හුරු වෙලා තියෙනවා නම් අපි ඒක ටික ටික හරි අයින් කරගන්න ඕන එකක්. නොගැටීම පිණිස මේ උපදේශ හරි වටිනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඇතෙමෙක් දකින්න ලැබෙන්න පුළුවන් එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි. කායික ක්‍රියාත් හරි මදි. එයා කතා කරන වචනත් අපිරිසිදුයි. වචනත් හරි මදි. දැන් එතකොට මොකද්ද හිතන්නේ? දැන් බලන්න කියනවා එයාගේ ආකල්ප කොහොමද කියලා. එයා හිත හසුරුවන්නේ කොහොමද කියන එක ගැන තේරුම් ගන්න මහන්සි ගන්න කිව්වා. එයා කලින් කලට පින් දහම් කරන කෙනෙක්ද? කලින් කලට හෝ යහපතේ හැසිරෙන කෙනෙක්ද? එයාගේ ගාව මෛත්‍රී තියනවද? එයාගේ ගාව කරුණාව තියනවද? දැන් ඇතමු ඉන්නවා හොඳ වචන කතා කරන්නේ, හොඳ වැඩ කරන්නේ, හැබැයි සත්තුන්ට ආදරේ. සත්තුන්ට කෑම කන්න දෙනවා. සත්තුන්ට හොරතලේ ලෙන්ගතුකම ආදරය දක්වනවා. අනිත් මිනිසුන්ට උදව් කරනවා. අන්නේ මිනිසයාගේ ආකල්ප හොඳයි. එතකොට මේ ආකල්ප මුල් කරගෙන ඒ මිනිසයා ගැන කල්පනා කරන්න පටන් ගන්නවා කියනවා ගැටෙන්න එපා කියනවා. හරියට පිපාසාවෙන් යන මිනිසෙකුට වතුර හොඳටම තිබහයි. එයාට වතුර නැහැ. දකින්න ලැබෙනවා පොළොවේ තදට හිටපු අස්සකුරයක් හරි ගවකුරයක් හරි. ගවකුර සටහනක් එක්ක අස්සකුර සටහනක් මෙහිම වතුර ඇතුලේ මේ පොළොව ඇතුලේ ගිලිලා තියෙනවා. මේකේ වතුර ඩිංගිත්තක් පිරීලා. දැන් මේකේ පිරිච්ච වතුර ටික කියලා කියන්නේ පිංගුතුනේ කෝප් එකකින් අරගන්න පුළුවන් එකක් නෙමෙයිනේ. චුට්ටනේ තියෙන්නේ. පිපාසාවේ ඉන්න මිනිසයා මොකද කරන්නේ? හරියට මේ සුනකෙක් වගේ හරකෙක් වගේ අර හතර ගාතෙන් මෙහෙම නැමෙනවා. නැමිලා අර ගවකුරේ තියෙන වතුර ඩිංගිත්ත එයා හිමීට සූප්පු කරලා බොනවා. එයාට ගවකුරේ තියෙන වතුර ඩිංගිත්තත් ප්‍රයෝජනයි යාගේ පවස නිවා ගන්න. ඒ වගේ මිනිස්යන්ගේ ಗುಣ හැවීම කියන පිපාසාව තියෙනවා නම් ඒ මිනිසයා හිතන පතන විදිහත් ඇති ಗುಣ කල්පනා කරන්න. ලස්සන උපමා. මේවා ජීවිත කාලේ මතක තියාගෙන මිනිසුන්ගේ ಗುಣ කල්පනා කරන්න පටන් ගන්න. අගුණ හොයන, අගුණම එකතු කරන, මිනිසුන්ගේ ඇදකුද එකතු කරන හරියට මේ කැලිකසල බඳුන් වගේ ජීවිත වෙන්න එපා. කැලිකසල භාජන වලට කරන්නේම කැලිකසල දාන එකනේ. අපි මොකක් හරි ඉවත් කළ යුතු දෙයක් තියෙනවා නම් අපි හොඳට වටපිට බලනවා කොහෙද තියෙන්නේ ඩස්බින් එක. අපි ඩස්බින් එක නේද හොයාගෙන ගිහිල්ලා දාන්නේ. අපි කාරලා කෙල ගහන්න ඕන නම් අපි බලනවා කොහෙද තියෙන්නේ නගරේ කානුවක්. මේ ඒ වගේ අසුචියක් වගේ දෙයක් බැහැර කරන්න සුදුසු තැනක් කොහෙද තියෙන්නේ අපි බලනව නේද? ආන්ගේ වගේ. අපි ගත්තොත් එහෙම අපි හොඳට සුවඳට වස්ත්‍රයක් හොදනවා. හොදලා මේකට අර සුවඳ જાතිත් එකතු කරලා දැන් මේක හරි සුවඳයි. අපි මේක පොළොවේ ගෑවෙනවටත් අකමැතිනේ. අපි මේක පරිස්සමින් අරන් ගිහිල්ලා අපේ අල්මාරියේ දා ගන්නවා. අල්මාරියේ දාලා තව කපුරු බෝල ටිකකුත් තියලා සුවඳවත් විදිහට අපි එකතු කරලා තියාගන්න ඕනේ. එක එකකට දෙන වටිනාකම වෙනස්. අපි වටිනාකමක් දෙන්නේ අනුන්ගේ අසුචි වලට නම්. අපි වටිනාකමක් දෙන්නේ අනුන්ගේ ඇදකුද වලට නම්. අපිත් හරියට කැලිකසල බඳුන් වගේ කාණු වගේ. ඒ නිසා තම තමන් කොහොමද හිත පවත්වන්නේ කියන එක ගැන තම තමන් සැලකිලිමත් විය යුතුමයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඇතැම් පුද්ගලයෙක් දකින්න ලැබෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ කායික ක්‍රියා ගත්තත් අපිරිසිදුයි දොස් සහිතයි. එයාගේ වචන ගත්තත් අපිරිසිදුයි දොස් සහිතයි. එයා හිතන පතන විදි ගත්තත් එයාගේ ආකල්ප ආදියත් එහෙම හොඳ ඒවා නෙමෙයි. ඒවත් දොස් සහිතයි. ඔහොම දකින්න ලැබෙනවා. එතකොට දැන් මොකද්ද කරන්නේ? එයාගේ මුකුත්ම නැහැනේ.
ඒත් ගැටෙන්න එපා. ඒත් ඉවසීමෙන් යුක්තව එයා සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන්න ඕනේ. ඒ කොහොමද? හරියට මේ වගේ කියනවා. ඔන්න දකින්න ලැබෙනවා. මේ මිනිස්සයා ඉන්නේ කඳු ගැටයක කියලා හිතමු. කන්දක ඉන්නේ. මේ කන්ද උඩ නැග්ගහම දිග කාන්තාර පාරක් පේනවා. මේ කාන්තාර පාරේ එක මිනිහෙක් ඔන්න ඇවිදගෙන ගියා. දැන් මෙයාට පේනවා පුංචිවට මිනිහෙක් ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යන මිනිසයා හරියටම කාන්තාරේ මැදදී ලෙඩ වුණා. ලෙඩ වෙනකොට මේ මිනිසයාට කෑමක් නැහැ. වතුර ටිකකුත් නැහැ. ශරීර ශක්තියක් නැහැ. උපස්ථායකයෙකුත් නැහැ. කාත් කවුරුවත් නැතුව හරියට කාන්තාරේ මැද මේ පුද්ගලයා ලෙඩ වුණානේ. දැන් මේ පුද්ගලයාට මේ පැත්තට ආවත් දුරයි, එහා පැත්තට ගියත් දුරයි. එතකොට මෙයා ගැන මොකද්ද කරන්න වෙන්නේ? අනුකම්පා කරන්න වෙන්නේ. වෙන විකල්පයක් ඇත්තේ නැහැ. අයියෝ මේ මිනිසයා නැසෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි මේ මිනිසයාව බේරගන්න කිසිම පොටක් ඇත්තේ නැහැ. ආන් උපේක්ෂාවටපත් වෙනවා. ඒ ගැන උපේක්ෂාවෙන් හිතලා තමන් එයා ගැන නොගැටී ඉන්න ඕන. ගොඩාක් මිනිස්සුන්ට තියෙනවා පව්කාරයෝ ගැන ගැටෙනවා. පව්කාරයෝ ගැන ගැටි සමහරවිට ධර්මයටත් අපහාස කරන්නේ නැද්ද? ඔන්න ස්ත්‍රී දූෂණ කරලා කවුරු හරි. මේ ඉන්නේ බයිනවා. මෙච්චර බණ කියන රටේ ස්ත්‍රී දූෂණ කියලා. ස්ත්‍රී දූෂණ කරන එකෙක් හින්දා තමුන් මොකටද ගැටෙන්නේ? ඔන්න ළමා අපචාර කරලා. මෙන්න ළමා අපචාරයක් ගැන අහලා ධර්මයටත් ගරහනවා. මෙච්චර හාමුදුරුවෝ බණ කියනවා. ඇයි මෙහෙම වෙන්නේ? ධර්මයටත් අපහාස කරගෙන. ඊට පස්සේ සෑය බෝධියටත් අපහාස කරගෙන. ඒ නිසා පෞකාරයෝ නිසා තමන් ගැටුණු හිත ඇති කරගන්න එපා. උපේක්ෂාවටපත් වෙන්න ඕනේ. මොනවා කරන්නද කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඇතැම් කෙනෙක් ඉන්නවා ආයස්මතුනි. ඒ පුද්ගලයාගේ කායික ක්‍රියාත් යහපත්, වචනත් යහපත්, හිතුවිලිත් යහපත්. ඒ පුද්ගලයා ගැනත් ගැටෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ගැන නොගැටුණු හිතක් පවත්වන්න කියනවා. මේ වගේ යම් මිනිස්සෙක් ඉන්නවා කියනවා හොඳ සුඛෝපභෝගී නිවසක, සුඛෝපභෝගී උද්‍යානයක ඒ මිනිසයා සනීපෙට නාලා සීතල වතුර බීලා රුක් සෙවණක සැනසille ඉන්නවා පෙනේ. එසේ දකින්නකොට ඒ මිනිසයා සම්බන්ධයෙන් උපේක්ෂාවකටපත් වෙන්න වෙනවාමනේ. අනේ මේ මිනිසයා සැපේටපත් වෙලා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. ඉතින් එහෙම බැරි වෙච්ච අවස්ථාවක් පින්වතුනි අපිට දකින්න ලැබෙනවානේ මේ ධර්ම විනය තුල. ඒ ගැන මම මේ දහම් කතාව කරගෙන යද්දී ඉස්සරහට ඔබට කියලා දෙන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට නොගැටී ඉඳීම ගැන මෙහෙම දේශනා කළා. නොගැටී ඉඳීම ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේ නොගැටී ඉඳිමින්. බලන්න අර බ්‍රාහ්මණයාගේ නිවසට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා. හැබැයි වැඩම කරලා ඔන්න දානේ සකස් කරනකන් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසේ වාඩි වෙලා ඉද්දි මිනිසුන්ට මේක ආරංචි වෙලා දන්නවාද අර බමුණ සාරිපුත්ත මහරහතන් වහන්සේට පහරක් ගැහුවා නෝමයි කියලා. මිනිස්සු පොළු අරගෙන කැති අරගෙන වට කළා. දැන් මේ මිනිස්යාට අර ගමේ ඉන්න මිනිස්සු කියනවා උඹ දැනගනින් බමුණ අද උඹ ඉවරයි. අපේ අහිංසක සාරිපුත්තයන් වහන්සේට උඹ හිංසා කළා උඹ විනාසයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසින් වැඩම කරපු ගමන් අපි උඹව තියන්නේ නැහැ කියලා දැන් මිනිස්සු මේ ගෝසා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ මිනිසයා දුවගෙන ගිහිල්ලා වැඳලා කිව්වා අනේ ස්වාමීනි මට අද නම් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා මිනිස්සු මාව වට කරලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසින් එළියට වැඩම කළා. දැන් මිනිස්සු ගේ ඉස්සරහා පිරීලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඇයි පින්වත්නි මේ පොළු අරගෙන මොහු කොමක් කළාටද? ඇයි ස්වාමීනි මොහු නවය ඔබ වහන්සේගේ පිටට දරුණු පහලක් එල්ල කළේ? මොහුට කළ යුතු දේ අපි බලා ගන්නවා. ඔබ වහන්සේ වැඩම කරන්න කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඈ පින්වත්නි මොහු නුඹලාගේ පිටට පහර ගැහුවාද මගේ පිටටද පහර ගැහුවේ? කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ පිටට නොවේ මේක පහර දුන්නේ. පින්වත්නි
මට පහර ගැහූ මොහුගේ ප්‍රශ්නේ අපි දෙන්න විසඳගත්තා. දැන් ඒක ඉවරයි කිව්වා. ඒක නුඹලා ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් සංසිඳිලා හැමෝම ඉවත් වෙලා යන්න. මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කාරුණික වචනෙට හැමෝම අවනත වුණා. ඉතින් ඒ තුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ බමුණාට සම්පූර්ණයෙන්ම සුවපහසුව හැදුවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව දැනගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අරඹයා මෙන්න මේ ගාථා දෙක දේශනා කළා. මේ ගාථා පින්වතුන්ලාටත් තිරේ දර්ශන වෙනවා. අපි මේ සොඳුරු ගාථා සජ්ජායනා කරමු. නබ්‍රාහ්මනස්ස පහරේය නාස්ස මුංචේත බ්‍රාහ්මනෝ දී බ්‍රාහ්මනස්ස හන්තාරං තතෝ ධීයස්ස මුංචති. සැබෑ බමුණා නම් වන කෙලෙස් නැති කළ රහත් භික්ෂුව හට පහරක් නොදිය යුතුයමය. ඒ රහත් බමුණා කිසි දින කෝපයක් පිට නොකරයි. රහත් බමුණු හට හිංසා කරන්නා මහත් නින්දා ලැබිය යුත්තේකි. රහත් බමුණු වෙත කෝපේ පිට කරන්නා මහත් නින්දා ලැබිය යුත්තේකි. බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා. ඊළඟට දේශනා කළා මේ විදිහට. නබ්‍රාහ්මනස්සේ තද කිංචි සෙය්‍යෝ යදා නිසේධෝ මනසෝ පියේහි යතෝ යතෝ හිංස මනෝ නිවත්තති තතෝ තතෝ සම්මතිමේව දුක්ඛං. රහත් බමුණා කෙරෙහි පවතින ඉවසීමට වඩා නැත්තේය වෙන උතුම් දෙයක්. කෝප වන්නා තමා තුල උපන් කෝපයෙන් සතුටක් ලබයි. යම් යම් අයුරකින් වළක්වයි නම් ඒ කෝපසිත ඒ කෝපයෙන් ඔහු වෙතට ලං වෙන දුකමය වළක්වන්නේ හරි ලස්සනයි. යම්කිසි කෙනෙක් ගැටුණු හිත් ඇති කරගත්තොත් ඒ ගැටුණු හිතින් සතුටු නැත්නම් එහෙම යාට ලං වෙන්නේ මොකද්ද? දුක ලං වෙනවා. යම් කෙනෙක් ඉවසීම ලං කරගත්තොත් එහෙම ගැටුණු හිත දුරස් කරොත් එයාගේ ජීවිතේට සැපය ලං වෙනවා, දුක ඈත් වෙනවා. ඒ නිසා කැමතිනම් සැප ලං කරගන්න, දුක ඈත් කරන්න, නොගැටි ඉවසන්න. ඒක ආයෙ මතක තියාගන්න. කැමතිනම් කෙනෙක් තමන්ගේ ජීවිතේට සැපේ ලං කරගෙන දුක ඈත් කරන්න. එයා කල යුත්තේ මොකද්ද? ඉවසීම ලං කරගෙන ගැටීම ඈත් කරන්න. ඒක තමයි තියෙන විසඳුම. ඉතින් ඒ නිසා බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණයම ප්‍රකට කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ඉවසීම නිසාම තුන් ලෝකේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණරාව පැතිරී ගියානේ. අපි පින්වතුනි පුළුවන් තරම් උත්සුක වෙන්න ඕනේ රහතුන්ගේ ගුණ සිහි කර කර අපිත් ඉවසන්න. අපිත් නොගැටී ඉන්න. ඒ උදෙසා භාග්‍යතුන් වහන්සේ අපිට අවවාද කළා මෙහෙම. යම් කිසි කෙනෙක් ගැන ගැටුණු හිතක් හටගත්තොත් ඒ ගැටීම දුරු කරන්න ආකාර පහක් තියෙනවා. එකක් මෛත්‍රිය. මෙත්සිත වඩන්න කිව්වා. අනේ මේ කෙනා වෛර නැත්තෙක් වේවා, තරහා නැත්තෙක් වේවා, ඊර්ෂ්‍යා නැත්තෙක් වේවා, දුක් පීඩා නැත්තෙක් වේවා, සුවසේ ජීවත් වේවා, ශාන්ත සුවයට පත් වේවා කියලා මිත්‍ර හිතක්ම පවත්වනවා. දැන් මිත්‍ර හිතක් පවත්වන්න ඒ අදහස් නේද අපි උපයෝගී කරගන්නේ. ඒක තේරුම් ගන්න අමිත්‍ර හිතක් පවත්වන්නේ මේ පුද්ගලයන් නැසේවා, වෙනසේවා, විනාශ වේවා, මේ පුද්ගලයාට හරියන්න එපා, මේ පුද්ගලයාගේ පරම්පරාව පිටින් හැඳි ගෑවිලා යන්න ඕනේ කියලා එහෙම නේද හිතන්නේ? ගැටුණු හිත. ඒ වෙනුවට අපි හිතනවා මෙත්සිත. අනේ මේ පුද්ගලයා වෛර නැත්තෙක් වේවා, තරහ නැති වේවා, ඊර්ෂ්‍යා දුක් පීඩා නැති වේවා, සුවසේ ජීවත් වේවා, ශාන්ත සුවයෙන් සැනසී වේවා. ඔන්න හිතනවා. මෙත්සිත. මෙත්සිත පුරුදු කරනවා නම් යම්කිසි කෙනෙක් ගැන
එයා ගැන තියෙන ගැටුණු හිත දුරු කරන්න පුළුවන්. ගැටීමට ඖෂධයක් මෙත්සිත. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ කෙනා ගැන මෙත්සිත වැඩිම කරන්නට බැරි නම් කරුණා හිත පුරුදු කරන්න කියනවා. කරුණා කියලා කිව්වේ අනේ මේ පුද්ගලයා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවනින් සැනසේවා, කායික දුක් පීඩා නැති වේවා, කායික සුවයෙන් සුවපත් වේවා, මානසික දුක් පීඩා නැති වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා කියලා අපි හිතනවා. මේක පින්වතුනි හිතින් හිතාගන්න අමාරු නම් හඬ නගලා කිව්වක් කමන්නේ. හොම හරි කරන්න ඕනේ. මේක කරන එකයි. ගැටෙන්න එපා. කරුණාව පුරුදු කරන්න. එක්කෝ මෛත්‍රිය එහෙම නැත්නම් කරුණාව පුරුදු කරන්න ඕන. ඒ කරුණාව පුරුදු කරනකොට හිත හොඳට අපිට මධ්‍යස්ථ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ගැටෙන්න දෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අර ගැටුණු පුද්ගලයා ගැන එහෙම නැත්නම් උපේක්ෂාව වඩන්න කිව්වා. උපේක්ෂාව වඩනවා කියන්නේ අනේ මේ කෙනා ලාභ වලින් උදන් වෙන්න එපා. අලාභ වලින් ඇදගෙන වැටෙන්නත් එපා. මේ පුද්ගලයා කරන නින්දා වලින් වැටෙන්න එපා. මේ පුද්ගලයා ප්‍රශංසා වලින් ඉදිමෙන්නත් එපා. මේ පුද්ගලයා Tamanට ලැබෙන යසසින් ඉදිමෙන කෙනෙක් වෙන්න එපා. ආයසින් වැටෙන කෙනෙක් වෙන්න එපා. Tamanට ලැබෙන සැපයෙන් ඉදිමෙන්න එපා. Tamanට ලැබෙන දුකින් කඩා වැටෙන්න එපා කියලා අපි පතනවා. මිනිස්සු ගැන හිතන ලාමක ප්‍රාර්ථනාවලට වැඩිය ওই මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වගේ පැතුම් කොච්චර වටිනවද බලන්න. ආන්න එහෙම පතන්න ඕන. ඒ ප්‍රාර්ථනාවලිනුත් අපිට පුළුවන් අපේ ජීවිතය තුළ යම් ඉවසීමක්, අපේ ජීවිතය තුළ නිවීමක් හදාගන්න. මේ ඔක්කොම කා උදෙසාද මේ කරන්නේ? තමා උදෙසා. ඇයි මේවා තමා උදෙසා මේ කරන්නේ? තමන්නේ තමන්ට වැඩිපුර ආදරය කරන කෙනා. තමන්ට වැඩිපුර ආදරය කරන වෙන කවුරුත් ඉන්නවද? වෙන කවුරුත් නෑ. තමන් තමයි තමාට වැඩිපුරම ආදරය කරන්නේ. ඒ නිසා තමන් තමාව රැකගන්න. වෙන කවුරුද අපි රැකලා දෙන්නේ? ඉතින් ඒ නිසා අපිට පුරුදු කරන්න පුළුවන් මෛත්‍රිය, ඊළඟට පුරුදු කර හැකි කරුණාව, ඊළඟට පුරුදු කර හැකි උපේක්ෂාව. හතරවෙනි කාරණාව විදිහට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා ආසති අමනසිකාර. ඒක බොහොම වටින ක්‍රමයක්. ආසති අමනසිකාර කියලා කියන්නේ මිනිසියෙකුගේ ගැටෙන්න හේතු වෙන කාරණේ සිහි නොකර, මෙනෙහි නොකර සිටීම. දැන් අපි අර කලින් ඉගෙන ගත්ත එක ඔක්කොම අයිති එතෙන්න. ආසති අමනසිකාර. සිහි කරන්නේ, මෙනෙහි කරන්නේ. එයාගේ කායික ක්‍රියාව නම් දොස් සහිත ඒක සිහි කරන්නේ. එයාගේ වචන නම් දොස් සහිත ඒක සිහි කරන්නේ. එයාගේ මානසික ක්‍රියාවල, එයාගේ ආකල්පන දොස් සහිත ඒක සිහි කරන්නේ. ඒ කෙනා කියපු වචන සිහි කරන්නේ. ඒ කෙනා අපි දිහා බලපු විදිහ සිහි කරන්නේ. සාමාන්‍යයෙන් ওই බලන්න ගැටිච්ච අය සිහි කරන්නේ මන් දිහා මෙහෙම ඔරවලා බැරුවි. මට රැව්වා. ඇස් මෙහෙමයි තිබ්බේ. එහෙමනේ ඒවා කල්පනා කරන්නේ. අපි එහෙම කවදාවත් ඒවා මතකයේ සටහන් විදිහට තියාගන්න හොඳ නෑ. අමතක කරන්න ඕන. ගෙදර අස්පස් කරනකොට වැඩකට නැති කොළරොඩු ඔක්කොම දෝවිලි ටික අතු ගාලා පැත්තකට වීසි කරනව නේද? ඒ වගේ මේ ජීවිතය ඇතුලේ තියෙනවා වැඩකට නැති කහල් ගොඩවල්. ඒවා අයින් කරන්න ඕන අපි. කහල් ගොඩවල් තියාගත්තොත් පින්වතුනි මැස්සෝ එන එක, පණුව ගහන එක නවත්තන්න බෑ. ගෙයක් සුද්ධ කරන්න නැතුව තිබුණොත් එහෙම ඒ ගේ ඇතුළට මැස්සෝ ගහන්නේ නැද්ද? මැස්සෝ එනවා. නවත්තන්න බෑ. ඔළුව හොදන්න නැතුව හිටියොත් උකුණු ගහනවා. ඉස්සොරි හැදෙනවා. නවත්තන්න බෑ. සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න ඕන නේ. ඉතින් ඒ වගේමයි මේ හිත කියන එක. අපි මිනිස්යන්ගේ ඇදකුද ගොඩාක් හිතනවනම් අපිටමයි වෙහෙස. අපි මිනිස්සුયો කෙරෙහි ගැටෙන විදිහට හිතනවා නම් අපිමයි වෙහෙස. ඒක දුරු කරගන්න තියෙන්නේ මොකකින්ද? වැඩකට නැති දේවල්, අසති අමනසිකාර මෙනෙහි නොකර ඉන්න. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ඔය ගැන හරියට මේ වගේ. දකින්නට කැමති රූපේ දිහා කෙනෙක් කරන්නේ ඇස් පියාගන්න එක. අහන්නට අකමැති සද්දයක් ඇහෙනකොට එයා කරන්නේ කන් දෙක ඇඟිලි ගහගන්න එක.
තමන් විඳින්න අකමැති ගඳක් එනකොට එයා කරන්නේ නාහේ තද්දට මිරික ගන්න එක. අපි තුමු බලෙන්ම ඔන්න කවුරු හරි එකතු වෙලා අපි අකමැති මේ රසයක් අපේ කටේ උලන්න ලැහැත් වෙනවා. අපි ඉක්මනට කට තද්ද කරගන්නව නේද? අපි කැමති නෑ ඒකට. අපි අකමැති කර්කස පහසක් අපේ ඇඟට එනවා. අපි ඉක්මනට ඇඟ ඈත් කරගන්නවා. අපි කැමති නෑ ඒකට. ග්‍රීස්මේ යනකොට අපි ඉක්මනට කුඩයක් ඉහළ ගන්නවා. අපි කැමති නෑ අර රස්නේ පිච්චෙන්න. ඒ පහසට අපි කැමති නෑ. ඒ වගේ. ඒ වගේම තේරුම් ගන්න. හිතට අකමැති හිතවිල්ල ඉස්සරහා ඒක නොහිතා ඉන්න. අසති අමනසිකාර සිහි නොකර ඉඳීම මෙනෙහි නොකර ඉඳීම නොගැටුණු හිතක් ඇති කරගන්න තියෙන හොඳ ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිම ක්‍රමය තමයි ඒ කෙනා සම්බන්ධයෙන් කර්ම ස්වභාවය සිහි කරන්න ගන්න ඕන. කම්මස්සකා සත්තා. හැම සත්වෙම තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මේ. කම්ම දායාදා දෑවැද්ද කර්මේ. කම්ම යෝනි උපදින තැන තීරණය වෙන්නේ කර්මයට අනුරූපව. කම්ම බන්දු කර්මය තමයි ඥාතියා මිත්‍රයා හිතවතා සමීපතමයා විදිහට තියෙන්නේ. කම්ම පටිසරණා පිළිසරණ කර්මය. යම් කම්මං කරස්සති කල්යාණං වා පාපකං වා. යම් කර්ම කරනවා නම් හොදක් හෝ නරකක් තස්ස දායාදෝ භවිස්සති. ඒක තමයි දෑවැද්ද. අන්න එහෙම හිතනවා. එහෙම සිහි කරනකොට මොකද වෙන්නේ? එසේ සිහි කරන කෙනාට ගැටුණු හිත නැති වී යන්නේය. ඉවසීම ලංවන්නේය. ගැටුණු හිත නැති වී ගොස් ඉවසීම ලං වෙනවා කියලා කියන්නේ වෙන පරයයකින් කියනවනේ සැප ලංවන්නේය. දුක ඈතට යන්නේය. සැපසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැතුව ගැටි ගැටි ඉන්න ගියොත් පින්වතුනේ ගුණවන්තයෝ ගැන පවා ගැටීම ඇති වෙන්න පුළුවන්. හරි සෝචනීය සිද්ධියක් මේ ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. ඔබ දන්නවනේ භික්ෂුණීන්ට සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබලා දෙන්න මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවි කොච්චර කැපුණාද කියලා. අවස්ථා ගානක් විමසලා අන්තිමේ දීර්ඝ ගමනක් තමන්ගේ පායුග රිදිරිදි පායුග පැලිලා ඇවිදගෙන ඇවිල්ලා කොච්චර කැපකිරීමක් කරලාද භික්ෂුණීන්ට ගෞතම ශාසනයේ කාන්තාවට පැවිදිවරම අරන් දුන්නේනේ. ඒ පැවිදිවරම අරන් දීපු මහා ප්‍රජාපති උත්තමාවෙන් ගැන කාලයක් ගියාට පස්සේ භික්ෂුණීන් වහන්සේලා අතරේ මේ මෙහෙම කතාවක් ගොඩනැගුණානේ. දැන් අපිට නම් බුදුරජාණන් වහන්සේ උපසම්පදාවක් දුන්නා. ඒ වුණාට අපි මේ මහා ප්‍රජාපති ගෞතමීට උපසම්පදාවක් දුන්නේ නෑනේ. එයා උපසම්පදා නැද්ද එතකොට? ඒ උපසම්පදා නැතුව ඉද්දිද්ද අපි මේ වැඩි හිටී කියලා හිතාගෙන ඉන්නේ. ওই වගේ මතයක් හටගත්තනේ. ওই මතයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මහණෙනි මේ ගැන දැනගත යුත්තේ යම් මොහොතක ස්ත්‍රියට ගෞතම සාසනයේ පැවිද්ද ලැබුණාද ආන් ඒ මොහොතේමයි මහා ප්‍රජාපති ගෞතමීට උපසම්පදාව ලැබුණේ. මහා ප්‍රජාපති ගෞතමී අෂ්ට ගරු ධර්ම පිළිගැනීමත් එක්ක තමයි ස්ත්‍රියට මේ ශාසනයේ පැවිදි උපසම්පදා ලැබුණේ. ඒ අෂ්ට ගරු ධර්ම පිළිගැනීම තමයි ඇයට උපසම්පදාව. ඒකට කියනවා ගරු ධම්ම පටිග්ගහන උපසම්පදා කියලා. ඒක මේ ගෞතම ශාසනයේ මහා ප්‍රජාපති ගෞතමී උත්තමාවිට විතරමයි ලැබුණේ. භික්ෂුණී සංඝයා අතරේ චිර රාත්‍රඥ පැවිදිව බොහෝ කල් ගත වෙච්චි භික්ෂුණිය බවට පත් වුණේ අපේ මහා ප්‍රජාපති ගෞතමී උත්තමාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ අර අනෙක් භික්ෂුණීන් වහන්සේලාට අවවාද අනුශාසනා ලෙසත් ඒ භික්ෂුණීන්ට ධර්ම අවබෝධයට පසුබිම සකස් කිරීම උදෙසාත් මෙන්න මේ ලස්සන ගාථාව සිරි සම්බුදු මුව මණ්ඩලින් දේශනා කළා. අපි හැමෝම සජ්ජායනා කරමු මේ ගාථාව. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛතං සංවුතං තීහි ඨානේහි තමහං බ්‍රූමි බ්‍රාහ්මනං යමෙකු තුල කයින් වදනින්
සිතින් කිසිවරදක් නොවෙයි නම් තුන් තැනින් සංවරව සිටි විට ඔහුට මම බමුණාය පවසමි. බුදුරජාණන් වහන්සේ ඕන්න ඔය ගාථා රත්නය වදාරනකොට එහි වැඩ හිටපු භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් මහා යහපතක් උදා වුණා. මොකද යම්කිසි කෙනෙක් සිත කය වචනය කියන තුන්දොරම සංවර කරගෙන වාසය කරනවා නම් ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒ බඳු කෙනාට තමයි ශ්‍රේෂ්ඨයා කියලා මේ ශාසනය තුල කියන්නේ. ඉතින් හැමෝටම ආස හිතුණා ශ්‍රේෂ්ඨයෝ වෙන්න. එහි මේ ගාථාව අවසන් වෙනකොට බොහෝ දෙනා වහන්සේ මාර්ගඵල අවබෝධ කළා. ඉතින් ඒ නිසා පින්වතුනි අද ඉගෙන ගත්ත ධර්මයේ බොහොම වටිනවා අපිට නොගැටුණු හිතක් ඇතිව වාසය කරන්න. නොගැටුණු හිතක් ඇතිව වාසය කරන්න උපකාර වෙන කාරණා ගොඩාක් කියලා දුන්නා. ඒ කරුණු කාරණා හොඳට හිතේ දරාගෙන නොගැටුණු සිතක් ඇති කරගන්නත්, ඉවසීමේ යුක්ත සිතක් ඇති කරගන්නත් හැමදෙනාම උත්සුක වෙන්න. ඉවසීම ඔබ ලං කරගත්තොත් ගැටීම ඈතට තමන්ගේ ජීවිතෙන් බැහැර කරගත්තොත් ඔබ සැප ලං කරගත්ත කෙනෙක්, දුක ඈතට දුරස් කරපු කෙනෙක්. අපිට ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ අපේ ජීවිතවලට මේ ධර්මයේ තුලින් රැකවරණ සලසා ගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් සක් දෙවිඳුන් ප්‍රධාන කොට සදෙව්ලෝකවාසී සියලුම දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් ලංකා භූමිය සුරකින සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට නොඅඩුව සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සදහවත් පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් අයිසෙක් අමරසිංහ, බියට්‍රිස් ජයවර්ධන, DAD හේවා පතිරණ සහ හේමා හේවා පතිරණ යන දෙමාපියන් හට සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මේ ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පින් යසාරා, ඉසුරු, රසික සහ චරක යන දරුවන්ට මනුත්, මෙත්, මිනෙත්, තිමෙත්යා සහ සෙහත් කියන ඒ මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේත් මුණුපුරු මිනිපිරියන්ගේ ජීවිත සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. නිදුක් නිරෝග සුව සැලසෙත්වා. දෙවියන්ගේ රැකවරණ ලැබෙත්වා. කලන මිතුරු ඇසුරම ලැබෙත්වා. සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්ව සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අද මේ ධර්ම දානය සිදු කළේ නොම්බර 110න් 1 තිසාරා මාකොළ දකුණ මාකොළ යන ලිපිනේ පදිංචි පින්වත් තමරා කුමාරි හේවා පතිරණ මෑණියන් සහ සරච්චන්ද්‍ර හේවා පතිරණ පියාණන් ඒ දෙපළට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවයි ධර්ම දානය මේ විදිහට සිද්ධ කළේ. ඉතින් රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙනාට එකලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කරදර බාධා සියල්ල දුරින්ම දුර වෙලා සැනසille ධම්මග දිනු කරන්ට ලැබේවා.
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට විශේෂයෙන් ධර්ම දානය සිදු කළා වූ පින්වත් තමරා කුමාරි හේවාපතිරණ මෑණියන් සහ සරච්චන්ද්‍ර හේවාපතිරණ පියාණන් හට මේ ගෞතම බුදු සසුන තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.